මුදයයි ගුවන් ගිය අවුරුද්දේ 7 ශ්‍රේණියේ ඉඳලා මේ අවුරුද්දේ 8 වසරට යන අයට අපි දැන් මේ ටියුට් එක දීලා තියෙනවා. ඒකට 8 වසරේ පළවෙනි පාඩම ඔයාලට තියෙන්නේ සංඛ්‍යා රටා කියන එක. අපි ජනවාරි මාසට අදාළව පාඩම් 3ක් මේ ටියුට් එකෙන් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා 8 වසරේ. සංඛ්‍යා රටා, සංයුක්ත තල රූපවල පරිමිතිය සහ අනිත් පාඩම කෝණ කියන පාඩම. සරල රේඛාවක් මත පිහිටි කෝණ. අන්න ඔය කියන කාරණා තුනම මේ මාසය තුලත් අපි සම්පූර්ණ කරනවා. එතකොට අද දැන් මේකේ පළවෙනි වීඩියෝ එක සංඛ්‍යා රටා කියන එක. හරි බලමු එහෙනම් 8 ශ්‍රේණියට අදාළව සංඛ්‍යා රටා. සංඛ්‍යා රටා. අපි දැනගන්න ඕනේ මෙන්න මේක ඉස්සල්ලාම මේ සංඛ්‍යා රටා කියන ඒවා 7 දිත් පොඩියට හම්බ වුණා, 6 දිත් හම්බ වුණා. මේ 8 දී හැබැයි චුට්ටක් වැඩිපුර ඉස්සරහට යන්න ඕනේ. එහෙමයි. ඔයා දැනගන්න ඕනේ මොකක්ද මේ සංඛ්‍යා රටාවක් කියන්නේ කියලා. විවිධ අර්ථදැක්වීම් තියෙනවා. ඇත්තටම සංඛ්‍යා රටාවක් කියනවා කියනනම් මෙහෙම මම ඔයාගෙන් අහනවා මේක සංඛ්‍යා රටාවක්ද 2 5 8 11 මේක සංඛ්‍යා රටාවක්ද? ඔව්ද නැද්ද? බලන්න මේ 3න් 3 එකතු වෙවි යන්නේ. හරි මොකක් හරි ක්‍රමයක් තියෙනවනේ. මොකක් හරි මේ නිශ්චිත ක්‍රමයක් තියෙනවනේ. හරි ඒ එකතු වෙවීම ඕනේ නැහැ. මම ඔයාගෙන් අහනවා මෙහෙම මම කියනවා 5 10 15 20 බලන්න මොකක් හරි ක්‍රමයක් කියනවා නේද මේ 5න් 5 ගුණ වියන නිශ්චිත වූ ක්‍රමවේදයක් තියෙනවා. මම මෙහෙම කියනවා මෙන්න මගේ උදාහරණ අංක 3 10 100 1000 10000 බලන්න ඔයාට මේ අර එකතු වෙවි ගුණ වලට වඩා ඔයාට දෙනවා මොකක් හරි ක්‍රමයක් මේ 10ට බිඳුවා තව එකක් එනවා තව බිඳුවක් එනවා තව බිඳුවක් අන්න එහෙම මොකක් හරි ක්‍රමවේදයකට අනුව සකස් කරපු සංඛ්‍යා සමූහයකට අපි කියනවා සංඛ්‍යා රටාවක් කියලා. මේකත් දැන් ඔයාලට කියනවා එහෙම. පෙරක් අය කියනවා අපි මේකත් අපිට මේ අභ්‍යාසයෙන් මම මේක කියන්නේ හැම වෙලාවෙම වැඩි වෙන්න ඕනේ මේ 2 5 8 11 එන්න වැඩි වෙලාවනේ. මම මෙහෙම කිව්වා 99 88 77 66 කමන්නේ අඩු වෙනවා වැඩි වෙනවා වැඩක් නැහැ. මොකක් හරි නිශ්චිත වූ ක්‍රමවේදයක් තියෙනවා එච්චරයි. බලන්න නිශ්චිත වූ ක්‍රමවේදයක් නම 11න් 11 අඩු වෙවි යන සංඛ්‍යා රටාවක්. හරිදීනේ? අන්න එහෙනම් අපි ඉස්සල්ලාම දැනගන්න ඕනේ ඕක මොකද්ද සංඛ්‍යා රටාවක් කියන්නේ නිශ්චිත ක්‍රමවේදයකට අනුව සකස් කළ සංඛ්‍යා සමූහයක්. හරිදීනේ? හරි. ලියන්නේ නම් සංඛ්‍යා රටාවක් යනු කියන එකේ ලියන්න කඩේට උඩ මෙහෙම. කඩේ ලියන්න කිසියම් ක්‍රමවේදයකට අනුව කිසියම් ක්‍රමවේදයකට අනුව සකස් කළ සංඛ්‍යා සමූහයක් සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වයි. සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වයි. පැහැදිලිනේ? හරි. බලන්න එහෙනම් උදාහරණ 4ක් තියෙනවා. හතරම ලියාගත්තත් කමක් නැහැ. ඔයාගේ අංක නම් තියෙන්නේ 3යි. ඒ හින්දා 3ක් ලියාගත්තත් ඇති. හරි. ඒකින්ද ඉක්මනට උදාහරණ ටික දාගන්න. හරිද? වෙලා යන්නේ උදාහරණ ටික දාගන්න. හරි. මගනවා නම් ඔන්න සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා දන්න. ඒ කියන්නේ නිශ්චිත වූ ක්‍රමයක් මොකක් හරි ක්‍රමයක් තියෙන්නයි ඕන. ඔයාට මේ 8 දී තියෙන ඒවායේ යම් සීමාවක් තියෙනවා. ඒ නෙමෙයි අපි කියන්නේ ඕනම රටාවක් එන්නේ ඔය විදිහට. දැන් ඔයා දැනගන්න ඕනේ මෙන්න මෙහෙම. ඉතින් ඊට පස්සේ ඔයාලා දෙනවා යටින් මේ වගේ ලොකු දිග කොටුවක්. බලා ගන්නකො. යටින් මෙහෙම දිග කොටුවක් තියෙනවා. ඔයාගේ දැනගන්නේ මෙන්න මේක. මම අර අපි ලිව්ව උදාහරණයක් වගේ මම ගන්නවා මෙන්න මෙහෙම සංඛ්‍යා රටාවක්. 11 14. ඔන්න මගේ සංඛ්‍යා රටාව. අපි මේක තව ඉස්සරහට තියෙන හින්දා ඔන්න ඔහොම තිත් ටිකක් දාන්න මේක මෙතනින් ඉවර නෑ. තව ඔයාලට ඕන තරම් ඕනනම් ඔක ලියා ගන්න පුළුවන්. එතකොට මේ සංඛ්‍යා රටාවේ තියෙන මෙන්න මේවට මේවට තමයි අපි කියන්නේ මේ රටාවේ පද.
මේ සංඛ්‍යා රටාවේ පද. එතකොට පද පිළිවෙලින් නම් කරනවා මේ පහ කියන්නේ මේක පළවන පදය. මුලින්ම තියෙන එක පළවන පදය. ඊළඟට තියෙන එක දෙවන පදය. ඊළඟට තියෙන එක තුන්වන පදය. ඔය විදිහට නම් කරයි. හරිනේ. හරි තවත් එකක් කියන්නම්. මෙන්න බලන්න මේ රටාව අතර වෙනස කීයද? 5 8 වෙලා 8 11 වෙලා මේ කීයෙන් කීයද එකතු වෙවි යන්නේ? 3ෙන් 3. අපි දැනගන්න ඕන අපි ඒකට දැම්ම නම් ඕනෙත් නෑ මේක. ලොකු වෙනකොට වචනයක් කියනවා පොදු අන්තරය කියලා. දැනට ඕනේ නෑ දැන් පොදු පද අතර වෙනස කියලා පොඩි සරලව කියන්නම්. පොදු අන්තරය කියලා කියන්නේ ලොකු වෙනකොට 9 වසරට යනකොට. එතකොට පොදු අන්තරයේ එනවා ඕනම ලඝු පදයක් අඩු කරන්න. පස්සේ එකෙන් ඉස්සෙල් එකම 8ෙන් අඩු කරන්න 5ක් කීයද වෙන්නේ? 3යි. ඕන තැනකින් අඩු කරන්න 11ෙන් අඩු කරන්න 8ක් කීයද වෙන්නේ? 3යි. 14ෙන් අඩු කරන්න 11ක් කීයද වෙන්නේ? මයි අන්න එහෙනම් මෙන්න මේ જાතිය එකම ගාන එකතු වෙවි යන රටාවක අන්නේ එකතු වෙවි හෝ අඩු වෙවි යන ගානට අපි කියනවා පොදු අන්තරය කියලා. හරි දැනට මම ඒක කියන්නේ දැනට මම කියන්නම් ඒක අනුයාත පද අතර වෙනස. අනුයාත කියන්නේ එක ළඟ. මෙන්න දැනට මම ඒක කියනවා අනුයාත කියන්නේ එක ළඟ කියලා දැනගන්න. අනුයාත පද අතර වෙනස. සරල වචනයක්. කීයද වෙන්නේ? අතර වෙනස 3යි. එහෙනම් මෙන්න මේ රටාවේ අනුයාත පද අතර වෙනස 3යි. පැහැදිලි කියන්නේ? හරි. ඔය කොටුවේ තවත් එක කාරණයක් මට ඔයාලට කියා දෙන්න ඕනේ. මොකද්ද මෙන්න මේක. අහගන්න. මම එක රටාවක් ගන්නවා 5 10 15 20 ඔය විදිහට. මම අනෙක් රටාව ගන්නවා මේක. 5 8 11 14. බලන්න. මෙයත් පටන් ගන්නෙ පහෙන් මෙයත් පටන් ගන්නෙ පහෙන්. හැබැයි ඔයාලට තේරෙනවා මෙයා යන්නේ එක රටාවක් විදිහට මෙයා යන්නේ එක රටාවක් විදිහට. අන්න එහෙනම් දැනගන්න පළවෙනි පදයේ සමාන උනායි කියලා ඒ රටා දෙක එකම වෙනවද? නෑ එහෙම නෑ. බැරිනේ කියන්නේ. හරි ඒක අපි ලියාගන්න මෙතන. මෙන්න මේකයි පළමු පදයේ සමාන වූ පමණින් පළමු පදය සමාන වූ පමණින් හෝ වෙනත් පදයක් සමාන වූ පමණින් මේ අහන්න අනිකත් හෝ වෙනත් පදයක් සමාන වූ පමණින් අහන්න ඔය කියන කතාව මම ආයි පාරක් පැහැදිලි කරන්න. ඉන්නකො දැන් ඔන්න ඔයාගේ රටාව මෙයා යනවා 5 10 15 20 ඔය විදිහට යනවා. මෙයාත් එනවා තව විදිහකට 5 මම මේ නිකන් කියන්නේ 14 මේක 20. බලන්න මේක මම රටාව හිතන්න එපා මම මේ නිකන් අගයන් ටිකක් දෙන්නේ. පළවෙනි පදයේ සමානයි. අර හතරවෙනි පදෙත් තවත් කොහේ හරි සමානයි. හැබැයි මේ රටා දෙක එකයිද? නෑ එහෙම බෑ. රටා දෙක එක වෙන්න නම් එකම සංඛ්‍යාව තියෙනුනේ. එහෙම බෑ. අන්න පළමු පදයේ සමාන වුණත් වෙනත් පදයක් සමාන වුණත් එම රටා දෙක එකම වෙන්නේ නැහැ. එම රටා දෙක එකම නොවේ. එකම වෙන්න නම් එකම රටාව තියෙන්න ඕනේ. එකම නොවේ. මේ ගොඩක් සරල කාරණයක් මේකේ. හරි නේද? හරි. එහෙනම් මෙන්න ඒ ටික තමයි ඔයාගේ මූලික කොටස් විදියට දැනගන්න ඕනේ. හරි දැන් එහෙනම් ඔයා එන්න කොටුවට මේ ලියපුව මම ආයි පාරක් කියනවා ඔයාට. ඒ කොටුව ඔයා මේ විදිහට කෑලි දෙකකට වෙන් කරගන්න තත්කමක් නැහැ. එහෙම නැත්නම් ඔළුවේ තියාගන්න ඉස්සෙල්ලා මේක ලියනකොට තාම මේ පැත්ත කරලා ඉතුරු වෙන්න ඕනේ කියලා. ඉතින් මේ පැත්ත ටිකක් වැඩි වෙන්නයි මේ පැත්ත ටිකක් අඩු වෙන්නයි කොටුව කෑලියකට බෙදා ගන්න කඩේ රැවි පාට පෑන් පාවිච්චි කරන්න කමක් නැහැ. කොටුව බෙදා ගන්න කෑලි දෙකකට. ඊට පස්සේ මේ රටාව දාලා මේක ලස්සනට දාගන්න මේක ලස්සනට දාගන්න කොටුවේ. පාට පෑන් පාවිච්චි කරන්නේ එතකොට මේ පැහැදිලිව ලියා ගන්න පුළුවන්.
හරි නේද? හරි. එතකොට ඔන්න පළවෙනි කොටස මම දැන් ඔය කොටසට අදාළ අභ්‍යාස මෙන්න ඊළඟට දාලා තියෙනවා. බලන්නකෝ. මෙන්න අභ්‍යාස අංක 1. ගොඩක් ලේසි. දැන් ඉතින් අපි දන්නවා ප්‍රශ්න ශ්‍රේණියක් ගත්තාම එයාගේ පළවෙනි කෙනා පළවෙනි පදේ, දෙවෙනි කෙනා දෙවෙනි පදේ, තුන්වෙනි කෙනා ඔය විදිහට නම් කරගන්න පුළුවන්. සහ ඕනම පදයක් අතර වෙනසට අපි කී ඒක අඩු කරලා ගන්න පුළුවන්. ඊළඟට පළවෙනි පදේවත් තවත් වෙන පදයක්වත් සමාන වුණා කියලා ඒ රටා දෙක එකම වෙන්නේ නැහැ. හරිද? ඔය කියන කාරණා තුනත් එක්ක මෙන්න අභ්‍යාස කරනවා මේ චුට්ටක් අහන්න. මේ අකුරු චුට්ටක් පොඩි වෙලා තියෙන අකුරු චුට්ටක් බොඳ වෙලා තියෙන්නේ. මේ සියලු අභ්‍යාස ඔයාගේ 8 ශ්‍රේණියේ නව නිර්දේශයට අදාළව අච්චුපතෙන් ගත්තේ ඒවා. ඒකේ ඒවා ඒ විදිහටමයි දාලා තියෙන්නේ. හේතුව අපි කොනවා හෝ ගණන් ටිකක් හදන එක නෙමෙයි වෙන්නේ. අපි විෂය නිර්දේශ ආවරණය වෙන්න අනිවාර්යෙන් අච්චුපතේ ගණන් ටික ඔක්කොම හරියන්න. ඒ ටික අනිවාර්යෙන්ම හදන්න ඕනේ. ඒ හින්දායි මේවා ස්කෑන් කරලා දාලා තියෙන්නේ. අර උඩ මම ටයිප් කරන අකුරු ගොඩාක් පැහැදිලිද මේවා අපැහැදිලිවක් නෙමෙයි කියන්නේ. පොඩි බොඳ වීමක් තියෙනවා. මට හොඳට බලන්න පුළුවන් මොන කෙනෙක්ද. බලන්න එනම්. මෙන්න අභ්‍යාස කරන්නේ දැන් නෙමෙයි චුට්ටක් විස්තර කරන්න. එන්නකෝ අභ්‍යාසයකට හිස්තැන් සම්පූර්ණ කරන්න. බලන්නකෝ මෙන්න පළවෙනි රටාව. 1 3 5 7 9. අහනවා පළවෙනි පදේ පැහැදිලි කරන්න. මුලින්ම තියෙන එකනේ දෙවෙනි පදේ පැහැදිලි කරන්න හතරවෙනි පදේ. බලන්න ගොඩක් ලේසි. ඊළඟට ඔන්න දැන් ඔය උගන්වපු කාරණා ටිකෙන් ඔයාලට තියෙනවා හරි වැරදි ටිකක් දාන්න. ඉස්සරහෙන් හරි නම් හරි දාන්න, වැරදි නම් වැරදි දාන්න. දැන් නෙමෙයි පස්සේ වීඩියෝ එකෙන් පස්සේ. පැහැදිලිනේ? මම යනවා මගේ දෙවෙනි පිටුවට. දෙවෙනි පිටුවේ ඔයාගේම අභ්‍යාසයක් තමයි තියෙන තව ප්‍රශ්නයක්. මේ බලමු. 1ත් 9ත් අතර ඇති ඉරට්ටේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පිහිටි සංඛ්‍යා රටාවල යන අයියෝ ලේසියෙන් 1යි 9 අතර ඉරට්ටේ සංඛ්‍යා ටික රටාවක යන්නේ 1යි 9යි අතර නම් පටන් ගන්න වෙන්නේ 2කින්, ඊළඟට 4, ඊළඟට 6, ඊළඟට 8 වෙන මොකුත් වෙනවද? එහෙනම් උත්තරේ එන්නේ ඔච්චරයි. පුළුවන් නේ කරන්න. හරි ඒ විදිහට ඔයාට ඒ රටා ටික කියන ටික ලියා ගන්න පුළුවන්. පැහැදිලිනේ? ඔන්නම් බලන්නකෝ. එතකොට මේකට තිත් දාන්න එපා. අයා කියනවානේ සීමාවක් 9 දක්වා. එතකොට ඔයාට මෙතනින් එහා වෙනවා මුකුත් වෙන්න විදියක් නැහැ. එහෙනම් මෙන්න ඔයාට මම කියනවා ඒකෙම රෝම ඉලක්කම් 3 7ට වැඩි ඉරට්ටේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවල යන්න. හරි බලන්න 7ට වැඩි ඉරට්ටේ සංඛ්‍යා අපි දන්නවා 8 10 12 14 හැබැයි ඉවරයක් නෑ. ඔයාට සීමාවක් කියන්නේ අන්න තිත් ටිකක් දාන්න වෙනවා. තිත් 3ක් සාමාන්‍යයෙන් අපි දාන්නේ. පොඩි ඉරි කෑලි 3ක් හරි තිත් 3ක් හරි. පැහැදිලිනේ කියන්නේ. ඉතින් හරි. ඔන්න සංඛ්‍යා රටා පාඩමේ පළවෙනි කොටස සම්පූර්ණයෙන් දැන් ඔයාට පුළුවන්. ඊපස්සේ මේ විදිහට කොටසෙන් කොටස පුළුවන් කරගමු. ඔයාට තියෙනවා මේ විදිහට කොටස් 3ක් පුළුවන් කරගන්න. අද වීඩියෝ එකෙන් කොට පරිමේට පුළුවන් කරන්න බලමු. එහෙනම් ඔන්න වැඩේ පැහැදිලි. ඔය මේ කාරණේ විතරයි ඕනේ. මේ අභ්‍යාසය ඔයා වීඩියෝ එකෙන් පස්සේ කරන්න ඕනේ. හරි නේද? හරි එහෙනම් අපි යනවා මෙන්න පාඩමේ දෙවෙනි කොටසට. සංඛ්‍යා රටාවක සාධාරණ පදය කියන එකට. එන්න පිටු අංක 2 තියෙනවා සංඛ්‍යා රටාවක සාධාරණ පදය. මෙන්න මෙහෙමයි. අපිට මේ සංඛ්‍යා රටා ගැටලුවක් එහෙම දුන්නාම ඔය සාධාරණ පදය කියන එක හොයාගත්තාම ගාන ඉස්සරහට යන්න ලේසි. ඒ හින්දා අපි මේක හරියට ඉගෙන ගමු. ක්‍රම දෙකක් තියෙනවා සාධාරණ පදය හොයාගන්න. එකක් දිග ක්‍රමයක්, එකක් කෙටි ක්‍රමයක්. විභාගයේදී කෙටි ක්‍රමයෙන් අර රටාවක් දීලා මෙහි සාධාරණ පදය ලියා දක්වන්න කිව්වහම කෙටි ක්‍රමෙන් දැම්මත් ලකුණු දුන්නා. 0 ලකුණු. හැබැයි අර පෙලක් වෙලාවට හිස්තැන් දීලා ඒගොල්ලෝ දිග ක්‍රමයට අනුව හිස්තැන් දීලා ඒ සම්පූර්ණ කරන්න තිබ්බොත් නම් ඔයා ඒ දිග ක්‍රමයට අනුව යන්න ඕන. හරිද? මෙන්න මේකයි සාධාරණ පදය කියන රටාවේ එන්නේ පදය. මම ගන්නම්කෝ මේ වගේ ලේසි රටාවක්. ඔයාගේ තියෙන උදාහරණ දෙක මම ගන්නම්කෝ. මෙන්න පළවෙනි උදාහරණය යටින් තියෙනවා 3 6 9 12. හොඳට අහගන්න. අනිවාර්යෙන් ඔළුවට ගන්න ඕනේ. මේක පුළුවන් වුණාම පාඩමම පුළුවන්. හරි බලන්න මේන. සාධාරණ පදය හොයන්නේ මෙහෙම. ඔයා ඉස්සල්ලාම හොයාගන්නේ මේ පද දෙකක් අතර වෙනස. ඕනම පද දෙකක් අතර වෙනස. 3 6 වෙලා 6 9 වෙලා 9 12ට 3න් 3 වැඩි වෙගෙන ගිහින් තියෙන්නේ. දැන් ඕනම පද දෙකක් අතර වෙනස 3යි. හරිද? දැන් මම බලනවා ඔන්න මම දැන් වෙනස 3යි කියන එක ඔළුවේ තියාගෙන මේකෙන් තමයි ගාන යන්නේ. ඔන්න පළවෙනි පදයේ ඇවිත් තියෙන විදිය. පළවෙනි පදයේ වෙන්නේ වෙනස 3 තියෙනවානේ. අන්න එයා ಗುಣ වෙන්න ඕනේ පළවෙනි පදේ නා එකෙන්. මෙයා විතරයි වෙනස නෙවෙයි මොකුත් වෙනස් වෙන්නේ නැහැ. හරිද? හරි බලන්න 3 වරක් 1 3යි. ආ 3ම තමයි. දැන් ඔයාට ආයි අමුතුවෙන් පිටින් එකතු කරන්න අඩු කරන්න මොකුත් නැහැ. 3 වරක් 1 3 ඇවිත් තියෙනවා. එහෙනම් යන්න දෙවන පදේ හොඳට බලා ගන්න. මෙන්න දෙවන පදේ එන විදිය.
බලන්න වෙනස ඉතින් වෙනස පොදුයි. ඒක වෙනසක් වෙන විදියක් නෑ. 3 නම් ಗುಣ වෙන්න ඕනේ පළවෙනි පදේ නම් ಗುಣ උනේ 1කින්. දෙවෙනි පදේ නම් ಗುಣ වෙන්න ඕනේ කීයෙන්ද කියන්නේ? 2කින්. එයා විතරයි වෙනස් වෙන්නේ. මෙන්න 3 වරක් 2 කීයද වෙන්නේ? පැහැදිලිද කියන්නේ? හරි ඔය විදියට දැන් ඉතින් හැමෝටම පුළුවන්. මෙන්න මම කියනවා 3 වන පදේ. නම් මේ 3 වෙනසක් නෑ. ඒ අතර වෙනස ඕනම පදයක එකයි. 3 ಗುಣ වෙන්න ඕනේ 3 වෙනි පදේ නම් 3ෙන් අන්න 9යි. පැහැදිලිද කියන්නේ? හරිනම් දැන් ඔයාට කිව්ව හැකි ඔය විදිහට n වෙනි පදය. දැන් පළවෙනි පදේ නම් n තියෙන අතය මෙතන ගුණ උනේ 1න්නේ. දෙවෙනි පදේ නම් ගුණ උනේ 2න්නේ. තුන්වෙනි පදේ නම් ගුණ උනේ 3න්නේ. ඔය විදිහට මං හිතුවොත් 10 වෙනි පදේ කියලා 3 ගුණ වෙන්න ඕනේ 10න්නේ. මෙන්න ඔය විදිහට දැන් මං අහන්නේ n වන පදය. වෙන්න ඕනේ වෙනස 3 වෙනසක් නෑ. ගුණ වෙන්න ඕනේ n වලින් මෙන්න එහෙනම් උත්තර එනවා. කීයයි n කියලාද? 3යි කියලා. ඔන්න සාධාරණ පදය ගන්න විදිය. පැහැදිලිද කියන්නේ? ඔයාලට ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේක මේ වෙනස් වෙන්නේ පද ගාන විතරයි. මේ ඕනම පද දෙකක අනුයාත පද දෙක වෙනස හොයාගත්තා. එයා ගුණ වෙන්න ඕනේ පළවෙනි පදේ නම් 1කින්, දෙවෙනි පදේ නම් 2කින්, තුන්වෙනි පදේ නම් 3ෙන්, n වෙනි පදේ නම් n වලින්, 100 වෙනි පදේ නම් 100ෙන්. ඒකනේ වෙන්න ඕනේ ඔන්න සාධාරණ පදේ හොයාගන්න විදිය. හරියන්කෝ දෙවෙනි උදාහරණයට? මම අයනවා මගේ දෙවෙනි උදාහරණය මේක දිග ක්‍රමේ. ඇත්තටම මේක දිග ක්‍රමේ. මේක හිතෙන් ගන්න ක්‍රමයක් තියෙනවා. ඊළඟට වැදගත් කියලා කඩේලක් තියෙනවා. ඒක කියන්නේ ලස්සනට ඒක පුළුවන් කරනවා. ඒ හින්දා අපිට මේ ක්‍රමේ දන්නේ නැතුව ගිහිනුත් බෑ. මේ ක්‍රමේ ඕනේ වෙන්නේ නැත්තේත් නෑ. මේ ක්‍රමේ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. හරි. යන් එහෙනම් මෙන්න මම යනවා ඊළඟ එකට. 10 20 30 40. මෙන්න මගේ සංඛ්‍යා රටාව. හරිද? හරි. දැන් මට ඕනේ පළවෙනි පදය. බලන්න එහෙනම් මෙන්න පළවන පදය. කොහොමද එන්නේ කියන්නේ? මම ඔයාට කිව්වේ අනුයාත පද අතර වෙනස හොයාගන්න කියලානේ. බලන්න ඕනම දෙකක් අතර වෙනස 10. එහෙනම් මෙන්න 10 ගුණ වෙන්න ඕනේ පළවෙනි පදේ නා එකෙන්. එතකොට 10 වරක් එක කීයද වෙන්නේ? 10යි. හරිද? හරි. එහෙනම් මෙන්න දැන් මට ඕනේ දෙවන පදය. කියන්න අනුයාත පද අතර වෙනස 10මයි. බලන්න දෙවනි පදේ නම් මම ගුණ කරන්න ඕන දෙකෙන් අන්න උත්තරේ 20යි. දැන් මම ගන්නවා තුන්වන පදය. නම් අපි දන්නවා අනුයාත පද අතර වෙනස 10මයි. ගුණ වෙන්න ඕනේ 3ෙන් අන්න එහෙනම් උත්තරේ එනවා කීයයිද? ඔය විදිහට ඔයාට පුළුවන් කීවෙනි පදේද? n වන පදේ ගන්න. n වන පදේ නම් 10 ගුණ වෙන්න ඕනේ n වලින්. එහෙනම් උත්තරේ එනවා කීයයි n කියලාද? 10යි n කියලා. පැහැදිලිද කියන්නේ? හරි චුට්ටක් අහන්න. ඔයාගේ සිලබස් එකේ ඔය දිග ගානක් ආවොත් ඔය මට්ටමින් නවත්තයි. ඔයිට වඩා චුට්ටක් ඉස්සරහට අපි යන් චුට්ටක් මෙන්න අහන්න. මේක මම පොතේ ලියා ගන්න දෙන්නෙත් නෑ. නිකම් මේක හදලා ඔයාලට කියද්දි මම මේකයි මකලා දානවා. හරි මෙන්න ඔයාගේ රටාව මම කියනවා මෙතනින්. අර අතු ගෑනේ හදන්න. මේක වැඩක් නෑ. මේක දැනට ඕනේ වෙන්නේ නෑ. 3 7 3 7 11 15. කොහොම යනවා. හරියටම අහගන්න. හරි මම ඔයාට කිව්වේ පද අතර වෙනස හොයාගන්න කියන්නේ. බලන්න වෙනස කීයද කියලා. මේ අතර 4යි. මේ අතර 4යි නම් වෙනස 4යි. නම් මෙන්න දැන් මම කියනවා පළවෙනි පදේ. වෙන්න ඕනේ 4 ගුණ වෙන්න ඕනේ එකේ. වෙනසනේ ගුණ කරන්නේ පළවෙනි පදේ නෙමෙයි කවුරුවත් ගුණ කළේ. වෙනසයි ගුණ කළේ. ඔන්න 4 ගුණ කළා එකෙන්. හරිද? 4 වරක් එක 4යි. හැබැයි තියෙන 3. අන්න මම ඔයාලට කියන්නේ ඒකයි. හැම වෙලාවෙම ඔයා බලන්න ඕනේ එක පළවෙනි පදේ එක්ක සංසන්දනය කරලාම 4 ගුණ කළා එකෙන් මේ අතර අන්තරය 4 හින්දා 4 වරක් එක 4යි. හැබැයි තියෙන්නේ 3 කියන්නේ එකක් පිටින් මක් වෙන්න ඕනේද? අඩු කරන්න ඕනේ. තේරෙනවද කියන්නේ? නම් මෙන්න උත්තරය ආවා. 4 වරක් එක 4යි. 4ෙන් එකක් ගියාම කීයයිද කියන්නේ? 3යි. මම යනවා මගේ දෙවනේ පදේ කියලා. මෙන්න දෙවන පදය. බලන්න 4 ගුණ කිරීම එහෙනම් 2. මෙයා විතරයි වෙනස් වෙන්නේ. මේ අඩු වෙන එකේ වෙනසකුත් වෙන්න බෑනේ. හරි බලමු හරිද කියලා එහෙනම්. 4 වරක් 2 8යි. 8ෙන් එකක් 7යි. අන්න අපේ දෙවන උත්තරෙත් හරි. පැහැදිලිද කියන්නේ? හරි ඔය විදිහටම තුන්වෙනි පදෙත් ඔයාට පුළුවන් නේද 4 ගුණ කිරීම 3 අඩු කිරීම 1 මෙයා විතරයි වෙනස් වෙන්නේ 11යි. බලන්න අපේ රටාව හරියටම හරිද නැද්ද කියලා. එහෙනම් දැන් මම ගන්නවා ඔය විදිහට n වන පදේ. එහෙනම් පද අර ගාන ගුණ උන ගාන තමයි n දාන්නේ. මෙන්න n වන පදය 4 ගුණ කළා n වලින් අඩු වෙන්න ඕනේ එකක්. 4 වරක් n 4යි n එකක් අඩු වුණාම මෙන්න ඔයාගේ සාධාරණ පද එනවා 4යි n දින 1 කියලා. පැහැදිලිද කියන්නේ?
හරි ඉතින් ඕක තමයි ඔයා ඔළුවට ගන්න ඕනේ. ඒකට ඔයාගේ සිලබස් එකේ මුල් කොටස මෙච්චර දුරට යන්නේ නැහැ. මේ වගේ ගුණාකාර විතරක් මුලින් උගන්වන්න කියලායි තියෙන්නේ. හරිනේ. හරි ඒ හින්දා හොඳට මතක තියාගන්න. කෙටි ක්‍රමයේ කියද්දි මම අර උදාහරණෙත් හදලා පෙන්නනවා. දැනට මේක දැනගන්න. පද අතර වෙනස ගුණ කළා අදාළ පදයෙන් හරි ගියොත් හරි. නැත්නම් අදාළ ගාන එකතු හරි අඩු හරි කරන්න ඕනේ. පුළුවන් නේ? හරි. දැන් එන්න සංඛ්‍යා රටාවක සාධාරණ පදය කියලා උඩම කොටුවක් තියෙනවා. කොටුව ඇතුලේ ලියන්නේ මම කියන එක. ලියන්නේ සංඛ්‍යා රටාවක සංඛ්‍යා රටාවක සංඛ්‍යා රටාවක එන්නන පදය එම සංඛ්‍යා රටාවේ සාධාරණ පදය ලෙස හඳුන්වයි. සාධාරණ පදය ලෙස හඳුන්වයි. ක්‍රමයේ තේරෙනවා නේද? වෙනස ගුණ කළාය අදාළ පළවෙනි පදේ නම් එකෙන්, දෙවෙනි පදේ නම් දෙකෙන්, තුන්වෙනි පදේ නම් තුනෙන්. අර ගියේ නැත්තම් එකතු අඩු කළා. එහෙම වෙන්නේ නැහැ පළවෙනි කොටස් වල. ගණන් දෙක තියෙනවා. උදාහරණයක ඔයා එතනින් ලියගෙන ඉඩ ගොඩාක් නැහැ හැබැයි. ඊට ටික කලමනාකරණය කළා අර වැදගත් කියන එකේ කඩේකට යන්නේ නැති වෙන්න. මොකද එතන ලියන්න ඕනේ. මේ කොටසේ ලියා ගන්න. හරිනේ? හරි විනාඩි දෙකක් දෙන්න ටක්ලා ලියගෙන.
දිග ක්‍රමය කියන්නේ. දැන් මේවා ගන්න කෙටි ක්‍රමය කියන්නයි යන්නේ. අර වැදගත් කියන එක අපි ලියනවා ඊළඟට. ඊට කලින් බලන්න උදාහරණ තුන. මෙන්න යට තියෙනවා වැදගත් කියන එකට පස්සේ උදාහරණ තුනක්. අපි බලමු ගන්න විදිය. මෙන්න පළවෙනි උදාහරණේ 1 3 5 7. හරිද? මට ඕනේ සාධාරණ පදේ. ඕනේ ඉස්සරහා කඩේ එකක් තියෙනවා මට. මම ක්‍රම දාන්නේ නැහැ. මම හිතෙන් තමයි මේක ගන්න. මොකද්ද මට ඕනේ? සාධාරණ පදය. මෙන්න හරියටම අහගන්න. ක්‍රමය මේකයි. අපි බලනවා වෙනස. අර කිව්ව තමයි වෙනස බලන්න නෙමෙයි. කීයෙන් කීයද මේ රටාව යන්නේ? ආ දෙකෙන් දෙක. එහෙනම් ඔයා පටන් ගන්නේ 2න් කියලා. වෙනස 2යි නම් පටන් ගන්න කීයෙන් කියලාද? 2න් කියලා. ඉවර නෑ. හේතුව දැන් බලනවා පළවෙනි පදේ එක්ක පොඩි සංසන්දනයක් කරලා පළවෙනි පදේ නම් එන්නේ නෝට එකනේ දාන්නේ. දෙවරක් එක 2යි. හැබැයි තියෙන්නේ 1. නම් 2 එක වෙන්න නම් එකක් අඩු වෙන්න ඕනේ. නම් ඔන්න සාධාරණ පදේ ආවා 2න් ගෙන 1 කියලා. අයි පාරක් අහන්න ඕන නම් මෙන්න රටාව යන්නේ 2න් 2. ඒ හින්දා මම පටන් ගන්නවා 2න් කියලා. හැබැයි මම ඉවර නෑ. ඒක මම ඕක බලනවා දෙවරක් එක 2යි. හැබැයි තියෙන්නේ 1. ඒ කියන්නේ මේ එන ගානෙන් තව එකක් අඩු වෙන්න ඕනේ. එතකොට දෙවරක් එක 2යි ඒකේ එකක් අඩු වුණාම 1. ඔන්න වගේ සාධාරණ පදේ ගන්න හිතෙන් ගන්න ක්‍රමය. මොකද්ද? වෙනස ගත්තා ඒක n වලින් ගුණ කළා. පළවෙනි පදේ එක්ක පොඩි නොගැලපීමක් තියෙනවා නම් ඒ අදාළ ගාන එකතු කරලා නැත්තම් අඩු කරනවා. දැන් ඕකේ බලන්න දෙයක් නැහැ. වෙන ඕන පදයකට දාලා බලන්න හරියටම හරි. බලන්න එහෙනම් දෙවනි පදේ නම් එන්නේනොට දෙකේ දාන්න ඕනේ මේ. දෙවරක් 2 4යි 4 එකක් ගියාම 3යි. හරිද නැද්ද එහෙනම්? ඔන්න තුන්වෙනි එන්නේනොට 3 දාලා බලන්න. දෙවරක් 3 6යි 6 එකක් ගියාම 5යි. එන්නේනොට 4 දාලා බලන්න. දෙවරක් 4 8යි 8 එකක් ගියාම 7යි. පැහැදිලි කියන්නේ ඔන්න සාධාරණ පදේ ගන්න විදිහ. හරි මෙන්න මම කියනවා අංක 2. 5 9 13 17. මෙන්න එහෙනම් මම ගන්නවා සාධාරණ පදේ. බලන්න අරකමයි බලන්න කීයෙන් කීයද මේ රටාව යන්නේ කියලා ඔයා හිතා ගන්න. 4න් 4. එහෙනම් ඔයා පටන් ගන්නේ 4යි එන්නේ. ඉවර නෑ. මම බලන්න ඕනේ පළවෙනි පදේ එක්ක. 4 වරක් 1 4යි. හැබැයි තියෙන්නේ 5. එහෙනම් එකක් එකතු වෙන නම් මෙන්න වගේ සාධාරණ පදය 4යි ඉඳලා කෝකටත් අනිත් ඒවාට හරිද බලන්න. දෙවනි පදේ නම් එන්නේ නෝට 2. 4 වරක් 2 8යි 8යි 1යි 9යි. 3 දාලා බලන්න 4 වරක් 3 12යි 12යි 1යි 13යි. බලන්න ගානට උත්තරේ එනවද නැද්ද එහෙනම්? තමයි. පැහැදිලිනේ. ඉතින් හරි මෙන්න මගේ අවසාන උදාහරණය. 21 29 37 45 ඔන්න මට ඕනේ දැන් සාධාරණ පදය. කියන්නේ එහෙනම් බලන්න කීයෙන් කීයද මේ රටාව යන්නේ? 8න් 8. එහෙනම් ඔයා පටන් ගන්න 8යින් කියලා. දැන් බලන්න එපා පළවෙනි පදේ එක්ක 8 වරක් 1 8යි. හැබැයි තියෙන්නේ 21. 8 21 වෙන්න තව 13ක් පිටින් එකතු වෙන්න ඕනේ. නම් ඔයාගේ සාධාරණ පදේ එනවා 8යින් දාන 13 කියලා. කෝකටත් බලමු දෙවෙනි පදේ හරිද කියලා. 8 වරක් 2 16යි 16යි 13යි 29යි. බලන්න. අම් ඕක තමයි කෙටි කරන්නේ. තේරෙනවනේ? මේ පද අතර වෙනස බැලුවා එයා n වලින් ಗುಣ කළා. ඊට පස්සේ පළවෙනි පදේ එක්ක පොඩි සංසන්දනයක් කළා. අදාළ ගාන එකතු කළා නැත්නම් අඩු කළා. පැහැදිලිනේ. ඔන්නම් දැන් අර මුලින් කිව්ව ටික හිතෙන් ගන්න බැරිද බලමු. අර උඩම කිව්ව දෙකක්. මෙන්න අපි උඩින්ම අපිට ආවේ 3 6 9 12 කියන එකනේ. ඔන්න මම දැන් මෙතන කියනවා මෙයාගේ සාධාරණ පදේ හිතින්. අර අපිට ආවේ 3යි එන්නේ එක හිතෙන් ගන්න විදියයි මේ කියන්නේ. බලන්න එහෙනම් කීයෙන් කීයද මේ රටාව යන්නේ? 3න් 3. එහෙනම් ඔයා පටන් ගන්න 3යින් බලමු හරිද කියලා. 3 වරක් 1 3යි. 3මයි. එහෙනම් ආයි එකතු වෙන්නවත් අඩු වෙන්නවත් මොකුත් නැහැ. උත්තරේ 3යි කියන්නේ. පැහැදිලිනේ කියන්නේ. හරියන්නේ ඊළඟ අර උඩ තිබ්බ අනික් එකට. මෙන්න එහෙනම් මම කියනවා ඔයාට තියෙනවා 10 20 30 40. මෙන්න සාධාරණ පදේ දැන් මම ගන්න යන්නේ. සාධාරණ පදය. එහෙනම් මම කියනවා 3යි එන්නේ ඔයාට තියෙන්නේ. එතකොට වෙනස 10යි. එහෙමනම් 10යි එන්නේ. පළවෙනි පදේ එක්ක බලන්න 10 වරක් එක 10යි. ආයි එකතු වෙන්න අඩු වෙන්න දෙයක් නැහැ. ඔන්න උත්තරේ 10යි. පැහැදිලිනේ කියන්නේ.
ඉතින් ඕක තමයි දැනගන්න ඕනේ මේ තියෙන්නේ කෙටි ක්‍රමයකට ගන්න විදිහ. උදාහරණ තියෙනවා 3. ඒ 3 උත්තර 3 ඔයා දාගන්න ඉන්න චුට්ටක්. ඊට පස්සේ ඉස්සරහින් මේ දෙකක් දාගන්න. හරිද? තව පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ යට ඔයාට ඉඩ ටිකක් තියෙනවනේ. ඉන්න යට ඔයාට ඉඩ ටිකක් තියෙනවා. ඒකයි මම කියන්නේ පාට පෑම් පාවිච්චි කරන්න කියලා. මම බලනවා මේක දිග ක්‍රමෙන් ගන්න. ඕකම එන්න බෑ අනිවාර්යෙන්. ඔන්න යට 1 3 5 7 ඔන්න මගේ ශ්‍රේණිය. හිතෙන් දැන් ගත්තා ඔන්න හිතෙන් ගන්න ක්‍රමෙත් දන්නවා ගන්නත් පුළුවන්. මම දිග ක්‍රමෙන් ගන්න බැලුවොත් ක්‍රමේ වෙනස් කරන්නේ නැහැ නේ අපි මෙන්න පළවන පදේ. කියන්නේ එහෙනම් වෙනස කීයද බලන්න දා 2යි නම් 2 ගුණ වෙන්න ඕනේ එකෙන් පළවෙනි පදේ නම්. බලන්න දෙවරක් එක 2යි. නම් 2 හැබැයි තියෙන්නේ 1. නේද? ඒ කියන්නේ එකක් අඩු වෙන්න ඕනේ. දෙවරක් එක 2යි එකක් අඩු වුණාම කීයද වෙන්නේ කියන්නේ? එකයි. ඔන්න මගේ හරි. නම් දැන් හරියයි ව්‍යා විතරයි වෙනස් වෙන්නේ. මෙන්න දෙවන පදය. කියන්නේ නම් 2 ගුණ වෙන්න ඕනේ 2කින් අඩු වෙන්න ඕනේ 1. දෙවරක් 2 4යි 4 එකක් ගියාම කීයද වෙන්නේ? 3යි. නම් දැන් ඔන්න ගන්නවා මම තුන්වන පදය. කියන්නේ නම් 2 ගුණ වෙන්න ඕනේ 3න් අඩු වෙන්න ඕනේ එකක්. මෙයා විතරයි වෙනස් වෙන්නේ. 5යි. බාන්නේ නම් ඔය විදිහටම ඔයාට පුළුවන් එන්වෙනි පදේ ගන්න. මෙන්න මම ගන්නවා අවසානට එන්වන පදය. කියන්නේ නම් 2 ගුණ වෙන්න ඕනේ n වලින් අඩු වෙන එකේ වෙනසක් නැහැ. එතකොට උත්තරේ එනවා 2යි n 1. බාන්න. ඉතින් අර කිටි ක්‍රමයට ගත්ත එක දිග ක්‍රමයට ගන්නවා නම් එහෙමයි. හැම වෙලාවෙම වෙනස් වෙන්නේ මෙයා විතරයි. මේ ගන්න ඕනම පද දෙක අතර වෙනස. පැහැදිලිනේ? හරි. ඔන්න අනිත් කාලත් මම මෙතන හදලා පෙන්නනවා. පාර ඉඳ තියෙනවා ඔයාලට මේක ලියාගන්න යටින් ඉඳ තියෙන හින්දා. මෙන්න මගේ තුන්වෙනි ගාන මම ආයි හදලා පෙන්නනවා මේ දිග ක්‍රමෙනුත් අරන් පෙන්නනවා මේක. 21 29 37 45 ඔය විදිහට තියෙනවා. මම ගන්නවා ඉස්සල්ලාම පළවන පදය. අපි දන්නවා වෙනසනේ බලන්නේ මේ 8න් 8 නා යන්නේ ඔයාලා දන්නවා එහෙනම් 8 ගුණ වෙන්න ඕනේ එකෙන්. ඉන්න ඉවරද බලන්න 8 වරක් එක 8යි. හැබැයි තියෙන්නේ 21 කියන්නේ තව පිටින් එකතු වෙන්න ඕනේ 13ක්. මෙන්න 8 වරක් එක 8යි 8යි 13යි උත්තරේ එනවා කීයක්ද 21ක්. හරි ඔන්නම අයියනවා මගේ දෙවන පදේට. එහෙමනම් 8 ගුණ වෙන්න ඕනේ දෙකෙන් එකතු වෙන්නේ 13 වෙනසක් නෑ. වෙනස් වෙන්නේ මෙයා විතරයි. මෙන්න 16යි 13යි 29යි. ඔය විදිහටම අයියනවා මගේ තුන්වන පදේට. මෙන්න 8 ගුණ වෙන්න ඕනේ 3ෙන් එකතු වෙන්න ඕනේ 13ක්. එතකොට එනවා 37. නම් දැන් පුළුවන් ඔය විදිහටම අයියනවා මගේ n වන පදේට. එහෙනම් 8 ගුණ වෙන්න ඕනේ n වලින් එකතු වෙන්න ඕනේ 13ක්. 8යි n ධන කීයද වෙන්නේ? 13. පැහැදිලිනේ කියන්නේ ඔන්න කියන්න පුළුවන් හැම විදියකටම කිව්වා සාධාරණ පදය හොයාගන්න විදිය. මෙච්චර කිව්වේ මේකට නැතුව ඉස්සරහට යන්න බැරි හින්දා. ඔන්න හිතෙන් ගත්තත් කමක් නැහැ ඉස්සරහට දැන් ගණන් වල. මොනවාට දිග ක්‍රමෙත් දැනගෙන යන්න. හරි නේද? හිතෙන් ගන්නවා. මොකක්ද කලේ? පද අතර වෙනස n වලින් ගුණ කළා. හරි උත්තරය ආවා. ඊට පස්සේ ඒ අගේ m වලට එක දාලා බැලුවා. නොගැලපීමක් තියෙනවා නම් ඒ අදාළ ගාන එකතු හෝ අඩු කරලා සාධාරණ පදේ ලබනවා. පැහැදිලි කියන්නේ? ලියන්න දැන් අර වැදගත් තියෙන එකේ කඩිරින් ලියන්න මෙහෙම උඩින්ම තරුවක් දාලා තුන්ගේ කඩේට පිළි තුනක් තියෙනවා උඩ මේකෙන් ඉඳන් ලියන්න පටන් ගන්න වෙන පාටකින් ලියන්න මොන හොයා ගන්න පුළුවන් ලියන්න මෙහෙම ලියන්න ඕනෑම පද දෙකක් අතර ඕනෑම අනුයාත පදයක් අතර ඕනෝනේ හැබැයි එක ළඟ ඕනෑම අනුයාත පද දෙකක් අතර ඕනෑම අනුයාත පද දෙකක් අතර වෙනස n වලින් ගුණ කර එය පළමු පදය සමග සංසන්දනය කර එකතු කළ යුතු හෝ
අඩු කළ යුතු ගණන අඩු කළ යුතු සංඛ්‍යාව කියන්නේ අඩු කළ යුතු සංඛ්‍යාව අඩු කළ යුතු සංඛ්‍යාව අඩු කළ යුතු සංඛ්‍යාව යොදා 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 සාධාරණ පදය ලබාගත හැකිය සාධාරණ පදය ලබාගත හැකිය සාධාරණ පදය ලබාගත හැකිය හරිද හරි දැන් කරන්නේ මෙහෙම ඔන්න කඩේ ඉවරයි ඊළඟට ඔයාලට කියනවා මේ උදාහරණ තුන ඒ තුනේ උත්තර තුන මෙහෙම ලියා ගන්න ඊට පස්සේ ඒව ඉස්සරහින් මේ ගණන් දෙක දාගන්න ඕනේ ඊට තියෙනවා ඉස්සරහා ඊට පස්සේ ඒ යටින් ඉරංගල යට ඉර තියෙනවා මේ උදාහරණ දෙක විදිහ කරන විදිහට හදලා පෙන්නන්න ඕනේ හරි ඉක්මනට දාන්න
හරිද? ක්‍රම දෙකම තේරෙන්න ඕනේ. කෙටි ක්‍රමෙත් හරියට උඩ ගන්න. මොකද අපි දැන් සහ ඊළඟ 9 10 11 කොට කෙටි ක්‍රමෙන් තමයි උත්තරේ ගන්නෙ. හැබැයි අටේදී දෙක ක්‍රමෙනුත් අහන්න පුළුවන්. ඔය තමයි සාධාරණ පදේ ගත්තාට පස්සේ සාධාරණ පදේ ගන්න තේරෙනාට පස්සේ මේ පාඩමේ කිසි අලුත් දෙයක් නැහැ. මේ පස්සේ ලේසි දේවල් තමයි තියෙන්නේ. හරි අහන්න. දැන් සංඛ්‍යා රටාවකින් ඔයාගෙන් අහන මූලික ප්‍රශ්න 3යි තියෙන්නේ අටවකේ. ඔය තියෙන ප්‍රශ්න 3 පිටු අංක 3ට එන්නේ. පිටු අංක 2 ඉවරයි දැන් සම්පූර්ණේ. පිටු අංක 3 තියෙනවා ඔයාගේ. දියලි සංඛ්‍යා රටාවක සාධාරණ පදයේ සෙවීමට. දැන් ඔය ඉගෙන ගත්තේ ඒක. ඊළඟට තව දෙකක් දැනගන්න ඕනේ. දී නොමැති වෙනත් පදයක. දැන් ඔයා හිතන්නකෝ මම මෙහෙම සංඛ්‍යා රටාවක් දෙනවයි කියලා ඔයාට. උදාහරණයක් ගන්නම්. මෙන්න 8 16 24 32 කොහොම යනවා කියන්නකො. මට ඕනේ මේකේ 12 වෙනි පදේ හොයාගන්න. මේක නම් අර 8 වරක් චක්‍රේ වගේ හින්දා හිතලා ගන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්නකො වෙන ටිකක් එකපාරට හිතා ගන්න බැරි එකක් කියලා. අන්න ඒ වෙලාවට අපි යන්න ඕනේ සාධාරණ පදයට අනුව. 12 වෙනි පදේ දැන් මම මේ හොයන්න යන්නේ. දැනගන්න. ඕක තමයි අනිත් ප්‍රශ්නේ. එතනින් ප්‍රශ්නේ පස්සේ ඔයාට අහනවා මෙන්න මෙහෙම. මෙහෙම රටාව යනකොට මේකේ තියෙනවා 120 කියලා පදයක්. මේ රටාවේ ඔහොම ඉස්සරහට යනකොට මේ 120 කියන්නේ දැන් මෙයා පළවෙනි පදය, මෙයා දෙවෙනි පදය, මෙයා තුන්වෙනි පදය, මෙයා හතරවෙනි පදය වගේ මෙයා කීවෙනි පදයද අහනවා. ඔය ප්‍රශ්න තුන තමයි ඔයා මූලික වශයෙන් දැනගන්න ඕනේ. දැන් කියනවා තුනම හදන විදිය මෙන්න උදාහරණයකමයි තමයි යන්නේ මම. පළවෙනි එක තියෙනවා 8 16 24 32. පළවෙනි ප්‍රශ්නේ ඔයාගෙන් අහන්නේ මොකක්ද? සාධාරණ පදය. මෙහෙමයි. අපි මෙහෙම කොටු කෑලි තුනකට ඔයාලට බෙදලාමයි තියෙන්නේ. උඩින් අපි මේ ටික ඉඳ තියාගන්න ඕනේ. මේක මේ හොයන විදිය මෙතන අපි ලියා ගන්න. හරිද? එහෙනම් මෙන්න මම එතන යටින් ගන්නවා මෙන්න ඔයාගේ සාධාරණ පදය. සාධාරණ පදේ හිතෙන් කියන්නකෝ. ගාන වෙනස කීයද කියලා බලන්න අටින්කට එහෙනම් ඔයා පටන් ගන්න 8යි n කියලා. බලමු පළමු පදේ එක හරිද කියලා. 8 වරක් එක 8යි. ඕ හරි. එහෙනම් ආයෙ අමුතුවෙන් එකතු අඩු කරන්න දෙයක් තියෙනවද? ඔන්න සාධාරණ පදේ දැන්. ඉතින් ඕක දැන් මොකද ඉගෙන ගත්තේ? හරිද කියන්නේ අපි ඒක ලියන් ඉමු වුණාට. එන්නේ සාධාරණ පදේ කියන තැන තියෙනවා උලක කොටුවක් තියෙනවා. ඒකේ සාධාරණ පදේ කියන තැන යටින් දාන්න තරුවක් පොඩියට ලියන්න මම මේ කියන එක. මෙතන. ලියන්න. අරකමයි අනුයාත පද අතර වෙනස. අනුයාත පද අතර වෙනස. අනුයාත පද අතර වෙනස. අනුයාත පද අතර වෙනස. වෙනස n වලින් ගුණ කර n වලින් ගුණ කර n වලින් ගුණ කර n වලින් ගුණ කර ඒ පළමු පදය හා එය පළමු පදය හා එය පළමු පදය හා එය පළමු පදය හා සංසන්දනය කර සංසන්දනය කර සංසන්දනය කර සාධාරණ පදය ලබාගත යුතුය. සාධාරණ පදය ලබාගත යුතුය. සාධාරණ පදය ලබාගත යුතුය. පැහැදිලිද කියන්නේ? හරි සාධාරණ පදයෙන් තමයි අනිත් දෙක හොයාගන්නේ. ඒ හින්දා දැන් සාධාරණ පදයේ හරියටම ගන්න විදිය දන්නවා. වෙනස බැලුවා 8යි එහෙනම් 8යිෙන් කෝකටත් පළවෙනි පදයේ එක්ක බලන්න ඕනේ. අර නොගැලපෙනවා නම් අදාළ ගාන එකතු කරලා අඩු කරලා ඉන්න වෙනවා. දැන් නොගැලපෙන්නේ 8 වරක් එක 8යි. එහෙනම් කිසි වාඩ කරන්න දෙයක් නැහැ. උත්තරේ 8යි. පැහැදිලිනේ? හරි ඔන්න සාධාරණ පදේ ගත්තා. දැන් ඔයාගෙන් අහනවා මේ රටාවේ 7 වෙනි පදේ. ඉතින් 7 වෙනියට තියෙන පදේ දැනගන්න. රටාවක යම් පදයක් අහනවා නම් ඔයා කරන්නේ රටාවේ ඒ පදේ අහනකොට n වෙනුවට ඔයා ඒ තියෙන ගාන ආදේශ කරන්න ඕනේ. මෙන්න අහගන්න. දැන් මම දන්නවා සාධාරණ පදේ කීයයි n කියලාද? 8යි n මේ මොකද්ද? සාධාරණ පදය. එහෙනම් ඔයාට දැන් ඕනේ n වෙනුවට 7 වෙනි පදේනේ. පළවෙනි පදේ නම් n වෙනුවට 1 දාන්නේ. දෙවෙනි පදේ නම් 2 දාන්න 7 නම් දැන් මට එනවා 7 වෙනි පදේ. වෙන්න ඕනේ සාධාරණ පදයේ තියෙනවා ඒකේ n වෙනුවට ඔයා දාගන්න ඕනේ 7 8 වරක් 7 කීයද වෙන්නේ 56.
ඉතින් ඕනම එකක් එමේ ඔයාගෙන් ඇහුවනම් 100 වෙනි පදේ ඔයා එන්නෙනකොට දාන්න ඕනේ 100. ඔයාගෙන් ඇහුවනම් 30 වෙනි පදේ ඔයා එන්නෙනකොට දාන්න ඕනේ 30. පැහැදිලිනේ? ඒ යම් පදයක් අහනකොට. හරිනේ? හරි. එහෙනම් ලියන්න ඒකත් අරගෙන. දාලා උඩින් ලියන්න දෙවෙනි පේජයේ දෙවෙනි එකේ කරුවා. ලියන්න. මෙහිදී සෙවිය යුතු පදයේ අංකය එන්ට ආදේශ කළ යුතුය. එන්ට ආදේශ කළ යුතුය. හරි නේද? එහෙනම් සාධාරණ පදේ ගත්තා ඒකේ එන්ට ආදේශ කළා. දාගන්න උත්තරේ එක. මෙන්න අන්තිම එක ගන්න. ප්‍රශ්න දෙකේ වෙනස තේරුම් ගන්න. 108 යනු කීවෙනි පදයේද? ඔය අහන්නේ මේක නන් නෙවෙයි. මෙහෙම මේ පළවෙනි පදයේ මේ දෙවෙනි පදයේ ඔහොම බලන් ගියාම පද 108ක් ලියලා 108ක් කියන්නේ ඒක නෙමෙයි අහන්නේ. අහන්නේ මේ රටාවේ තියෙනවා යම් පදයක්. දැන් ඔයාගේ උත් 32 යනු කීවෙනි පදයේද කියලා ඔයා කියන්නේ 4 වෙනි පදයේ කියන්නේ. අන්න එහෙම 108 කියන්නේ කීවෙනි පදද? අන්න සංඛ්‍යාවක් දීලා ඒක ඒ රටාවේ කීවෙනි පදයේදයි අහනකොට කරන්නේ මොකද්ද? සාධාරණ පදයේ ඒ සංඛ්‍යාවට සමාන කරලා ලැබෙන සමීකරණය විසඳ ගන්න එක. ඒ කියන්නේ දැන් සාධාරණ පදයේ මම දන්නවා 8යි. මට ඕනේ 108 කියන්නේ n කියන්නේ කීයද? කීවෙනි n එකද? කීවෙනි පදයේද? එහෙනම් මොකද කරන්නේ? සාධාරණ පදයේ ඒකට සමාන කරගත්තා. දැන් විසඳ ගන්න දන්නවා අපි හතේදී ඉගෙනගත්ත සමීකරණය විසඳන්න දෙපැත්තම 8ෙන් බෙදා ගන්නයි ඕනේ. නම් 8ට 8 කැපුණා n සමානයි 10ට බැලුවොත් 1යි කැපෙන්නේ නැද්ද? 2ක් ඉතුරුයි. එහෙම කැපෙන්නේ නැති වෙන්න ගණන් දෙන්නේ නැහැ ඔයාට. මේක පොඩි වැරද්දක් කියලා තියෙන ගාන හදාගන්න 108 වෙනකොට 120 දාගන්න. 120 යන කීවෙනි පදයේද? ප්‍රශ්නේ එහෙමයි. කොහොම ඉලක්කම් තුන 120 යන කීවෙනි පදයේද? එහෙනම් වෙන්න ඕනේ මෙන්න සාධාරණ පදය සමාන කළ අදාළ සංඛ්‍යාවට දෙපැත්තම බෙදුවා 8ෙන් 8ට 8 කැපුණා. n සමානයි 12ට 1යි 5යි කියන්නේ. දැන් කිව්වේ හැකි 120 කියන්නේ මේ රටාවේ ඔහොම පද බැලුවොත් 15 වෙනි පදේ වෙනකොට තමයි තියෙන්න ඕනේ 120. පැහැදිලිද කියන්නේ? එහෙනම් වෙන්න ඕනේ මේකයි. යම් සංඛ්‍යාවක් රටාවේ කීවෙනි පදයේදයි ඇහුවාම සාධාරණ පදයේ එම සංඛ්‍යාවට සමාන කළ සමීකරණය විසඳයි උත්තරේ ගන්න. ලියන්න එහෙනම් ඒකේ තරුව අන්තිම පේජේ තරුව ලියන්න. අන්තිම එකේ තරුව ලියන්න. මෙහිදී සංඛ්‍යාව සාධාරණ පදයට සමාන කර සාධාරණ පදයට සමාන කර ලැබෙන සමීකරණය විසඳා අදාළ පදයේ අංකය එනම් simple n ලබාගත යුතුය. පැහැදිලි කියන්නේ? හරි. ඕක තමයි ඊළඟට ඔයා දැනගන්න ඕනේ කාරණේ. හරි එහෙනම් දැන් එහෙනම් ඔයා ඔය තුනෙන් ඉඳලා ඔයාගේ විභාගේ ප්‍රශ්න අහන්නේ නැහැ. ඔය තුන තමයි දැනගන්න ඕනේ. හැබැයි මේ දෙක ළමයි පටල ගන්නවා. මොකද්ද? අහන්නේ මේකේ 100 වෙනි පදය හොයාද. එහෙනම් මෙයා එන්නෙනකොට 100යි දාන්න. ඔයාගෙන් ඇහුවොත් 100 යනු කී වෙනි පදයේද කියලා එහෙනම් සමාන කරලා උත්තරේ ගන්නයි ඕනේ. හරිනේ? ඔය තුන තමයි ඔයා හැදෙන විදිහත් එක්ක කියලා දුන්නේ. දැන් අපේ උදාහරණ දෙකක් තියෙනවා. ඒ දෙකත් කරනවා මම. ඊට පස්සේ ඔයාට අභ්‍යාස හදන්න තියෙන්නේ. හරි බලමු එහෙනම්. එන්න මම යනවා යට තියෙන උදාහරණ දෙකට. මේක අපි ඔක්කොම දැන් ලියාගෙන ඉවරයි නේ. මම යනවා යට තියෙන උදාහරණ දෙකට. බලන්න මොකද්ද කියන්නේ කියලා. මෙන්න මෙහිම රටාව තියෙනවා. මෙන්න දෙවෙනි එක. අර ප්‍රශ්න තුනමයි අහන්නේ. දැන් අපි සිංහලෙන් ලියන්න යන්නේ. මෙන්න පළවෙනි උදාහරණේ තියෙනවා. 6 12 18 24
හරිද? මගෙන් අහනවා රෝමී ඉලක්කම් එක සාධාරණ පදේ. සාධාරණ පදේ. බලන්න කීයෙන් කීයද යන්නේ කියලා. 6න් 6 නම් ඔයා දන්නවා 6යි. කෝකටත් බලන්න පළවෙනි පදේ එක්ක 6 වරක් එක 6යි. හරියට එකතු වෙන්න අඩු වෙන්න දෙයක් නැහැ. ඔන්න සාධාරණ පදේ හොයලා ඉවරයි. යන්න ඊළඟ එකට 108 වන පදය. ඒ කියන්නේ 108 වන්නේ කීවෙනි පදේද නෙමෙයි අහන්නේ. මේ රටාවේ 108 වෙනි යට තියෙන පදේ. එහෙනම් එන්නේ උඩ 128 දාන්නයි ඕනේ. මෙන්න සාධාරණ පදය 6යින් මේකේ මම දානවා එන්නේ උඩ 128. එහෙනම් මෙන්න දාන්න ගුණ කිරීම 108 නේ. හරි ඔන්න ගුණ කළාම ඔයාට එනවා 648ක්. එහෙනම් ඔයාට ඔය එන්නේ 108 වන පදයේ කීයයිද? 648. හරිදේනේ. එහෙනම් මෙන්න රෝමී ඉලක්කම් 3. අහන්නේ මොකක්ද? 90 කීවෙනි පදේ? කොට ඔය අහන්නේ 90 වෙනි පදේ නෙමෙයි. 90 කියන්නේ කීවෙනි පදේද? අර මේ වගේ 24 කියන්නේ 4 වෙනි පදේ වගේ. එහෙනම් කරන්න ඕනේ සමීකරණේ 6යින් සමානයි 24යි. දෙපැත්තෙන් බෙදා ගන්න 6යි 24 නෙමෙයි 90යි. 90යි. මෙයා දෙපැත්තෙන් බෙදා ගන්න 6න් n කියන්නේ කීයද? 15. එහෙනම් මෙන්න 90 කියන්නේ 15 වෙනි පදේ. මේ ප්‍රශ්න දෙක පටල ගන්න එපා. කරන්න තියෙන එකක් ආදේශ කරන්න එකක් සමීකරණයක දාන්න තමයි. හැබැයි ප්‍රශ්න දෙක මාරුනොත් බෑ. වෙන්න ඕනේ. කීවෙනි පදේද අහුවාම කීවෙනි පදේද කියන්නේ පදේ කියන්නේ එන්නේ. n හොයන්න නම් කරන්නේ සමීකරණෙද එන්න උත්තරේ ගන්න එක. ඊළඟට මෙම රටාවේ 20 වෙනි පදය හොයන්න කිව්වා. මේක පදයක් හොයන්න. ඉතින් එතකොට n වලට ආදේශ කරන එකයි කරන්න ඕනේ. මෙන්න දෙවෙනි ගාන. මෙන්න මේක මේ විදිහට දැම්මේ මේවා කියා දෙන්න ඕන හින්දා මොකද්ද තියෙන්නේ? ඔත්තේ සංඛ්‍යා රටාවේ මේවා පාඩම් කරගන්න එපා. ඔයා රටාව ලියාගන්න සාධාරණ පදේ අදලා කියන්නේ. ඔත්තේ සංඛ්‍යා රටාව පටන් ගන්න මෙහෙමනේ 1 3 5 7. ඕකනේ රටාව වෙනවා 9කට 9. ඕකේ රටාව. හරි දැන් ඔයාට ඔත්තේ සංඛ්‍යා රටාව කිව්වොත් විභාගෙ වෙලා අපලාවගෙන හරි ඕගොල්ලෝ මේක මතක තියාගන්න. මේක තමයි පොදු පදේ. ඒ කතන්දර නෑ. ඔත්තේ සංඛ්‍යා රටාව නම් හරි අපි දන්නවා මෙන්න සංඛ්‍යා රටාව. දැන් ඉතින් මේක බලන්න අපි සාධාරණ පදේ කතා කරමු. මෙන්න සාධාරණ පදය. බණ්ඩ යන්නේ දෙකෙන් දෙක නම් ඔයා දන්නවා ඔයාගේ සාධාරණ පදේ පටන් ගන්න ඕනේ 2යින් කියලා. මම කිව්වා පළවෙනි පදේ එක්ක බලන්න ඕනේ. මනම් දෙවරක් එක 2යි හැබැයි තියෙන්නේ 1 කියන්නේ අඩු වෙන්න ඕන එක. හරිනේ. නම් උත්තරේ ඔයාගේ 2යින් එක දෙවරක් එක 2යි එකක් අඩු වුණාම ඔන්න සාධාරණ පද ඉවරයි. සමීකරණ විසඳනේම ආදේශ කරන්නේම මහ වැඩ නෙමෙයි. යන්නකො දෙවෙනි ප්‍රශ්නෙට 12 වෙනි පදේ නම් n වෙනකොට 12යි දාන්න ඕනේ. මෙන්න 12 වෙනි පදය. 12 වෙනි පදය. එහෙනම් සාධාරණ පදේ මම කිව්වොත් 2යි න් 1. 12 වෙනි පදේ නම් n වෙනකොට 12 2 ගුණ වෙන්න ඕනේ 12න්. හරි අඩු වෙන්න ඕනේ එකක්. දෙවරක් 12 24යි 24 එකක් ගියාම මෙන්න මට උත්තරේ එනවා කීයයි කියලාද? 23යි කියලා. මෙන්න අවසානයේ ඔයාගෙන් අහනවා 27 කියන්නේ කීවේ අන්න කී පදයක් n එකක්. එහෙනම් සමීකරණයට යන්න. එන්න සමීකරණයේ පොදු සාධාරණ පදයේ තියෙනවා සමානයි 27යි. සමීකරණය දෙන්න මේක මහ වැඩක් නේ. මෙන්න ඍණ එක අයින් කරන්න දෙපැත්තරම දාන්න ධන එකක්. හරි. එහෙනම් මේ පැත්තට ධන එකක්. හරි. ඍණ එක ධන එක කැපෙනවා. අන් 2න් සමානයි 28යි. දෙපැත්තෙන් බෙදා ගන්නවා මම 2ෙන් 2ට 2 කැපුණා n සමානයි කීයද වෙන්නේ? 14. එහෙනම් මෙන්න 27 කියන්නේ කීවෙනි පදේද? අවසානට ලියන්න 14 වන පදේ. පැහැදිලිද කියන්නේ උතනින් එහා මොකුත් නෑ ওই පාඩමේ. සාධාරණ පදේ හොයන්න කෙටි ක්‍රමයේ කිව්වා. ඕනම පදයක් හොයන්නේ ඒ සාධාරණ පදේ එන්න වලට ඒ පදයක් ආදේශ කරලා වෙන සංඛ්‍යාවක් කියන පදේ ගන්න සමීකරණ හදාගෙන. පැහැදිලිනේ? ගන්න ක්‍රමات ලස්සනට මෙතන නෝට් පවා ලියාගෙන තියෙනවා. එහෙනම් මෙන්න දැන් ඔයාලට තියෙන උදාහරණ එක ලස්සනට දාගන්න. 3 පිටු අංක 3 උදාහරණ එක දාගන්න.
හරි නේද? හරි. ඔන්න දැන් ඇත්තටම මේ පාඩමේ පළවෙනි කොටස කියන්නේ තව එකම එක පොඩි කෑල්ලයි උගන්වන්න තියෙන්නේ මේ පාඩමට අදාළව. ඒක අපි ඊළඟ වීඩියෝ එකකින් කරන්නේ මේකේ අභ්‍යාස සාකච්ඡා කරන්න ගමන්. හරි. හැබැයි දැන් ඔන්න ඔයාලට තනියෙන් හදන්න ගන්න ඒකේ මම චුට්ටක් එන්නකො පිටුවක් හතරට ඉස්සල්ලා මෙන්න හතර චූටි වගුවක් හිතෙන් කරන්න තියෙන එකක්. පහත වගුව පිටපත් කරගෙන සම්පූර්ණ ගණ පිටපත් කරන්න දෙයක් නැහැ මේකෙම ලියලා දාන්න. පළමු පදේ කියන්නේ එහෙනම් පහනේ පළවෙනි පදේ කියන්නේ ස්පේන්නනේ ඕනේ නම් පළවෙනි පදේ පළවෙනි එකේ 5යි දෙවෙනි එකේ 10යි එකේ 8යි ඒ විදිහට යන්න වෙන්නේ පුළුවන්. ඊළඟට මෙන්න අහනවා සාධාරණ පදේ අපි බැලුවේ සාධාරණ පදේ පද අතර වෙනස බැලුවා එයා n වලින් ගුණ කළානේ. නම් පළවෙනි එකේ පද අතර වෙනස 5යි ඒ කියන්නේ 5යි n. කෝකටත් බලන්න එනකොට එක දාලා පස්සට 5 එකතු කරන අඩු ගන්න දෙයක් නැහැ. මේ ඔක්කොගේ මෙහෙමයි මම හිතන්නේ. වල එකතු කරන අඩු ගන්න දෙයක් නැහැ. නිකව 5යි n නම් 5යි n 6යි n නම් 6යි n 8යි n 8යි n උත්තරේ. පැහැදිලිනේ? හරි හිතෙන් කරන්නේ. මෙන්න ඊළඟ එක 3ත් 33ත් අතර පිහිටි පහේ ගුණාකාර. බැරිද පහේ ගුණාකාර ටික පිළියම් ලියා දාන්න. ආමුතුවෙන් තිත් දාන්න එපා. ඇයි ඒ අතර ටික ඔක්කොම ඔයා මේක ලියනවනේ. ලේසි කියන්නේ ඒකයි. මෙන්න අර ප්‍රශ්නේ මායි අපේ අර අන්තිමට කරමු මේ යාදිය. මොකද්ද? 11න් පටන් ගන්න 11 ගුණාකාර ඉස්සල්ලාම අහනවා මෙතන යටින් හදන්න මේ ඉස්සරහනේ මෙතන යටින් රෝමිලක්කා එක දාලා හදන්න. දෙක හදන්න තුන දාලා ඔයාලට යටින් ඉඳ තියෙන පේලියට හදාගෙන යන්න. සාධාරණ පදේ නිකම්මයි අතර වෙනස 11යි ඒ කියන්නේ 11යි n. ඊළඟ එක 9 වෙනි පදේ නම් එනකොට 9 දැම්ම උත්තරේ ගත්තා. 121කට සමාන කළා 11න් බෙදුවා උත්තරේ ගත්තා. ලේසි. ඉතින් ඒ දෙක ඔයාලට ඒ විදිහට හදාන්න පුළුවන්. ඒකවල 4 වෙනි පිටුව ඔයා ඒ විදිහට සම්පූර්ණ වෙන්න ඕනේ. හරි මෙන්න මයනා 5 වෙනි පිටුවට මම ඒකේ ඔයාලට මෙහෙම වාන්න 5 වෙනි කාරණා මොකද්ද කියන්නේ කියන්නේ? මේ හොඳට අහගන්න මේ කියන එක. අපි ගාන කොහොම කිව්වා රටාව මේ විදිහට ලියා ගන්න. ඒකට අනුව සාධාරණ පදේ හදා ගන්න. එතනින් පස්සේ ඊතර උත්තරේ ගන්න. හරිනේ හරි ඔන්න බලන්න 5 වෙනි ගාන 100ට වැඩි. හරි 100ට වැඩි 3හි කුඩාම ගුණාකාරය කුමක්ද? හා කියලා ඉන්නකො 100ට වැඩි 3ෙන් බෙදෙන කුඩාම සංඛ්‍යාව 101 හරියන්නේ නැහැ 102. ඔන්න 102 ඔන්න කුමක්ද කියන එකට උත්තරේ ලිව්වා. යන්න එම සංඛ්‍යාව 3ෙන් පටන්ගෙන 3හි ගුණාකාර ආරෝහණ ගන්න ඔය දැන් රටාවට යන මෙන්න මේක 3 6 9 මෙන්න මෙහෙම තියෙන රටාවේ 102 කියන්නේ කීවෙනි පදයේද කියලා ඔයාගෙන් අහනවා. තේරෙනවද කියන්නේ? අර අපි කිව්වා මෙන්න මේ රෝමිලක්කම් 3. 27 යන කීවෙනි පදේද? එහෙනම් මෙන්න අපි කරන්නේ ඉස්සල්ලාම සාධාරණ පදේ හොයන් ඉන්න ඉබේ. මම ඉස්සල්ලාම මොන ගාන කොහොම කිව්වත් ඔයාට කියන්නේ සාධාරණ පදේ ලියන්න ඉන්න. 3ෙන් 3 නා යන්නේ පටන් ගන්න 3යි. 3 වරක් එක 3 හින්දා එකතු වෙන්න අඩු වෙන්න දෙයක්වත් නැහැ. එහෙනම් දැන් කරන්නේ 102 වෙනි පදේ නෙමෙයි අහන්නේ 102 කියන්නේ කීනම් 3යි n සමානයි 102 කළා දෙපැත්තම 3ෙන් බෙදුවා ඔයාගේ උත්තරේ ගත්තා. පැහැදිලිද කියන්නේ? ඉතින් ඔයාට කවුරුවත් කිව්වේ නෑ රටාව ලියන්න කියලා. කවුරුවත් කිව්වේ නෑ සාධාරණ පදේ ලියන්න කියලා. හැබැයි මේ දෙක කරගත්තාම මේක ඔටෝ එනවා. තේරෙනවද කියද? හැම එකම උතනින් පස්සේ හැම එකම හයත් ඔයා කරන්නේ එහෙම. ඔයා ඔය කියන එක අහගන්න ඊට පස්සේ සාධාරණ පදය ලියා ගන්න රටාව එක්ක ඊළඟට එක්කෝ ආදේශ කරන්න වෙයි එක්කෝ සමීකරණයක දාන්න වෙයි උත්තරේ ගන්න. පුළුවන් නේ? හතත් එහෙමයි මේ. එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යාව ඔයා ලියා ගන්න. හරි ඔන්න රටාව 1 3 5 7 ඔය විදිහට නෙන්නේ. සාධාරණ පදේ ගන්න. මෙන්න රෝමිලක්ක එක අහනවා 12 වෙනි පදේ නම් සාධාරණ පදේ n තියෙන තැන 12 දාලා උත්තරේ ගන්න බැරිද? ඊළඟට අහනවා 15 වෙනි පදේ නම් සාධාරණ පදේ n වලට 15 දාලා උත්තරේ ගන්න බැරිද? ඊළඟට අහනවා 89 වෙනි පදේ. අන්න 89 වෙනි පදේ දහන්නේ 89 කියන්නේ කීවෙනි පදේද කියලා යහන්නේ. අන්න එතකොට ආදේශ කළා හරියන්නේ නැහැ. අන්න මේ පොදු පදයට 89 සමාන කළා. ඒකට සමීකරණයට උත්තරේ ගත්තා. පුළුවන් නේ? අන්තිමට අහනවා 100ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව එම රටාවේ හිතා ගන්න. 100ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව 99. එහෙනම් 99 කියන්නේ කීවෙනි පදේද කියලා යහන්නේ. සාධාරණ පදයට සමාන කළා 99 උත්තරේ. පැහැදිලිද කියන්නේ? ඉතින් හරි. ඒ ටික ඉතින් ඔයා අතින් හැදෙන්න ඕනේ. එහෙනම් දැන් ඇත්තටම කියන්න තියෙන්නේ මේකේ මොකුත් කාරණයක් නැහැ. මේ කාරණා තුන විතරයි ඔයාලට මේකේ අමුතුවෙන් කියලා ඉගෙන ගන්න තියෙන්නේ. සහ මේ 4 වෙනි පිටුවේ 5 වෙනි පිටුවේ ගණන් හදනකොට නොහැව්වට ඕන් නැති කියලා හිතුවට පත්සා මේ රංගය රටාවයි සාධාරණ පදයයි හොයාගෙන ඉස්සරහට යන්න. පැහැදිලිනේ? හරි. එහෙනම් ඔන්න 8 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ 80ක් 90කට කිට්ටු වෙන ඉවර. තව එකම එක කැලලයි මේක මට උගන්වන්න තියෙන්නේ. ඒක අද කළොත් වෙලා වැඩි වෙනවා. මොකද දැන් ඔයගොල්ලන්ගේ වීඩියෝ එක පැයකට වඩා වැඩි වෙලා තියෙන්නේ. ඊළඟට ඔයාලා දැන් ඕකේ අභ්‍යාස කරන්න ඇත්තට පැය එකමාරක් වගේ. එතකොට මේ සතියේ පැය දෙකමාරක වැඩ ඉවරයි. ඉතින් ඔය ටික දැම්ම කරලා දාන්න. මේ තවත් එක දෙයක් කියන්න ඕනේ.
දැන් අපේ 8 වසරේ ළමයි 60කට ආසන්න සංඛ්‍යාවෙන් ටියුට් අරන් තියෙනවා 56ක්. 4 දෙනෙක් හෝ 3 දෙනෙක් ටියුට් අරන් නැහැ. ඒගොල්ලෝ පෙලක් අයට මේ YouTube වීඩියෝස් වලින් කරන එකේ ප්‍රශ්නයක් තියෙනවා. චුට්ටක් හිතලා බලන්න zoom වලින් කරන්න බැරි කමක් නෙමෙයි තියෙන්නේ. zoom කරනවා නම් අපිටත් ලේසි. මේ YouTube වීඩියෝස් කරනකොට වීඩියෝ කරන්න ඕනේ වෙනම. ලයිට් දාලා කාමර වල පූට් ගහලා වීඩියෝ කරන්න ඕනේ. ඊට පස්සේ මේ වීඩියෝ එඩිට් කරන්න ඕනේ. ඊට පස්සේ ක්වොලිටි අඩු කරන්න ඕනේ. ඊට පස්සේ YouTube එකට අප්ලෝඩ් කරන්න ඕනේ. සහ ඒවට සල්ලි දෙන්නත් ඕනේ. ඉතින් කාරණා මහා ගොඩක් එක්ක මේ විදිහට කරන්නේ මේ හැමෝටම අහුවෙන්නේ. දැන් ඔයාලා හිතලා බලන්න zoom වලින් ඉගෙන ගන්න ළමයි බලන්නකො. ඉස්කෝලේත් zoom වලින් කරනවා. පන්ති වල මොනවද විෂයන් කීයකට හරි යනවා නම් ඒවා zoom වලින් කරනවා. ඉතින් මමත් කැමති zoom වලින් කරන්න. හැබැයි මම හිතනවා මෙහෙම. මම දානවා හෙට උදේ 10ට ක්ලාස් එක. ඔයාලට ඉස්කෝලේත් ක්ලාස් එකක් තියෙනවා. ඉතින් මට කියන්න වෙනවා ඕගොල්ලෝ ඉස්කෝලේකට එනද මගේ එක දෙයි. ඒක හරියන්නේ නැහැ නේ. ඉතින් මම මේ જાති වීඩියෝ එකක් දැම්මම ඔයාලට ඕන වෙලාවක වීඩියෝ එක බලන්න. මට අමාරුයි. මට අමාරුයි වීඩියෝ එකක් හදන්න ඕනේ, එඩිට් කරන්න ඕනේ, කාරණා ගොඩක් තියෙනවා. ඒ අමාරුවට බලව මෙහෙම දාන්නේ කාගේ අපේ වීඩියෝ කාටවත් මගහැරලා නැහැ. ඉස්කෝලේ ඉඳලා බලන්න වෙන පන්තික ඉඳලා බලන්න zoom වලින් කරනවා නම් මොකක් හරි හේතුවක් නිසා මගහැරනවා. එක්ක ඩේටා ප්‍රශ්න. ඒ මොකුත් නැහැ. ඔයාලට මේ වීඩියෝ එක ඕන තරම් ඉලා බලන්න පුළුවන්. අන්න ඒ හින්දා මේක බලලා සම්පූර්ණ කරගන්න. හරි එහෙනම් මේ ඊළඟ සතිය වෙනකොට මේ සතියක් ඉන්න එපා. අද වීඩියෝ එක බලන්න පුළුවන් නම් ටිකක් කරලා අදම අභ්‍යාස කරලා ඉවර කරලා දාන්න. හරි. ආයෙත්